අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ Be Free YouTube channel එකේ තවත් study tips වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම අරගෙන ආවේ 2020 O level කරන නංගිලා මල්ලිලාට. මොකද 2020 O level කරන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම මගෙන් 2020 O level වලට එන maths paper එක ගැන ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඒ නංගිලා මල්ලිලාට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද 2020 O level exam එක කරන නංගිලා මල්ලිලා exam එකට යන්න කලින් අනිවාර්යයෙන්ම එයාලගේ papers හදන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේක 2020 O level කරන නංගිලා මල්ලිලාට විතරක් නෙමෙයි. 2021 O level exam එක ලියන ඉන්න ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ 2020 O level වල maths paper එක කොහොමද හැදෙන්නේ කියලා. ඒ වගේම ගොඩක් නංගිලා මල්ලිලා කියන දෙයක් තමයි maths paper එක ලියන්න ගියාම එයාලට වෙලාව මදි වෙනවා කියලා. ඉතින් මේක වෙලාව මදි වෙන එකටත් කරන්න ඕන හොඳ ටිප් එකක් මම මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට කියලා දෙනවා. ඒක නිසා මේ වීඩියෝ ඉවර වෙනකම් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ maths paper එක හැදෙන්නේ කියලා. ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයාලගේ සිලබස් එක හැදිලා තියෙන්නේ 2016 අවුරුද්දේ කියලා. ඒ කියන්නේ 2016, 2017, 2018 වගේම 2019 අවුරුද්දේ ඔයාලගේ maths paper එක හැදිලා තියෙන්නේ මේ විදිහට තමයි. ඔයාලට පුළුවන් මේ පසුගිය අවුරුදු 4 past papers අරගෙන මේ දේ තව ටිකක් හොඳට තේරුම් කරගන්න. මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ ඔයාලට maths paper එකේදී එක පත්‍රය දෙක පත්‍රය කියලා papers දෙකක් ලැබෙනවා. මේකේ එක පත්‍රයට ඔයාලට ලකුණු 100කුත් දෙක පත්‍රයට ඔයාලට ලකුණු 100කුත් ලැබෙනවා. එතකොට ඔයාගේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ඔයාලට ලැබෙන්නේ ලකුණු 200ෙන්. ඒ 200ෙන් එන ලකුණු ගාන දෙකෙන් බෙදලා තමයි ඔයාට අන්තිමට එන රිසල්ට් එකට ලකුණු කීයක් තියෙනවද කියලා බලන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු ඔයාලගේ මේ maths වල එක පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා. මේ එක පත්‍රයට ඔයාලට පැය දෙකක කාලයක් ලැබෙනවා. ඔයාලා මේ පැය දෙකේ කාලය ඇතුළතදී මේ එක පත්‍රයට උත්තර ලියලා ඉවර කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ එක පත්‍රයේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔයාලට පේපර් එකේම ඉඩ තියලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි උත්තරේ ලියන්න ඕනේ. ඔයාලගේ එක පත්‍රය A කොටස සහ B කොටස කියලා තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙදි A කොටසට ලකුණු 50කුත් B කොටසට ලකුණු 50කුත් ලැබෙනවා. ඒ විදිහට තමයි එක පත්‍රයේ ලකුණු 100 ඔයාලට ලැබෙන්නේ. එක පත්‍රයේ A කොටස ගැන අපි බැලුවොත් A කොටසට එන්නේ ලකුණු 2 ගානේ MCQ වගේ කෙටි ප්‍රශ්න 25. ඉතින් මේ 25ට ප්‍රශ්න හැදෙන්නේ සංඛ්‍යා, මිනුම්, බීජගණිතය, ජ්‍යාමිතිය, කුලක හා සම්භාවිතාව, සංඛ්‍යානය වගේ පාඩම් වලින්. ඉතින් ඔයාලට ඔයාලගේ ගණන් පේපර් එකේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් කොටස තමයි මේ එක පත්‍රයේ A කොටස කියන්නේ. මොකද A කොටසට ලකුණු 50ක් ලැබෙනවා කියන්නේ ඒක දෙකෙන් බෙදලා ඔයාලගේ අන්තිම ලකුණු වලට මේකෙන් ලකුණු 25ක්ම එකතු කරගන්න ඔයාලට chance එකක් තියෙනවා. අනිත් එක මේකේ අහන්නේ කෙටි ප්‍රශ්න නිසා ඔයාලට ගොඩක් ලේසියෙන් උත්තර දෙන්න පුළුවන්. මොකද ගොඩක් ලොකු දේවල් theory maths ගොඩක් ලොකු ගැඹුරට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ නෑ මේ A කොටසට ඔයාලට උත්තර ලියන්න. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් try කරන්න මේ A කොටසේ එන හැම ප්‍රශ්නයකටම හරියට උත්තර ලියන්න. එහෙනම් දැන් අපි යමු එක පත්‍රයේ B කොටසට. B කොටසේ ප්‍රශ්න හැදෙන්නේ ලකුණු 10 ගානේ ව්‍යුහගත ප්‍රශ්න 5. මේකෙදි ඔයාලට බීජගණිතය, ජ්‍යාමිතිය වගේ පාඩම් වලින් ප්‍රශ්න අහන්නේ නැහැ. ඔයාලගේ මේ ප්‍රශ්න පහ කොහොමද හැදෙන්නේ කියලා දැන් අපි බලමු. ඔයාලට මේ එක පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් එන්නේ භාග ගානකි. දෙවෙනි ප්‍රශ්නය හැදෙන්නේ වර්ගඵලය එහෙමත් නැත්නම් පරිමිතිය පාඩමේ. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ප්‍රතිශත කොටස් වලද පොළ කියන පාඩම් වලින්. එහෙමත් නැත්නම් ඒ පාඩම් දෙකම එකතු කරගෙන එන ප්‍රශ්නයක් තමයි මේකෙදි හැදෙන්නේ. එතකොට හතරවෙනි ප්‍රශ්නය හැදෙන්නේ සම්භාවිතාව පාඩමේ. පස්වෙනි ප්‍රශ්නයට එන්නේ දත්ත නිරූපණය ගාන. මේ එක පත්‍රයේ B කොටසේදී ව්‍යුහගත ප්‍රශ්න එන නිසා මේ හැම ප්‍රශ්නයක්ම තවත් අණු කොටස් 3ත් 5ත් අතර ගානකට කැඩෙනවා. එතකොට ඔයාලා මේ පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර ලියන්නත් ඕනේ. මේකෙදි ඔයාලා මේ B කොටසේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්නත් මතක තියාගන්න ඕනේ. එහෙනම් දැන් අපි බලමු දෙක පත්‍රය කොහොමද හැදෙන්නේ කියලා. මේ දෙක පත්‍රයට ඔයාලට පැය 3ක කාලයක් ලැබෙනවා. හැබැයි මේකෙදි එක පත්‍රයේදී කරා වගේ ඔයාලට
ප්‍රශ්න වලට උත්තර ලියන්න ඉඩ තියලා තියන්නේ නැහැ. ඔයාලා මේ දෙක පත්‍රයේදී ප්‍රශ්න වලට උත්තර ලියන්න අමතර කොළ පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකෙදිත් ඔයාලගේ දෙක පත්‍රය A හා B කියලා කොටස් දෙකකට වෙන් වෙනවා. A කොටසට ඔයාලට ලකුණු 50කුත් B කොටසට ඔයාලට ලකුණු 50කුත් ලැබෙනවා. මේ දෙක පත්‍රයේ A කොටස ගැන බැලුවොත් දෙක පත්‍රයේ A කොටසට ලැබෙන්නේ ලකුණු 10 ගානේ ප්‍රශ්න 6ක්. මෙතන ප්‍රශ්න 6ක් තිබුණාට අපි හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්න 6න් අපි තෝරගත්තු ප්‍රශ්න 5කට විතරයි උත්තර ලියන්න ඕනේ. ඒ වගේම තමයි ජ්‍යාමිතිය කියන පාඩමේ ප්‍රශ්න මේ දෙක පත්‍රයේ A කොටසට ඇතුළත් කරන්නෙත් නැහැ. එතකොට මේ දෙක පත්‍රයේ A කොටසේ ප්‍රශ්න හැදෙන්නේ මෙන්න මේ විදියට. සාමාන්‍යයෙන් දෙක පත්‍රයේ A කොටසේ පළවෙනි ප්‍රශ්නය එන්නේ ප්‍රස්ථාර ගාන. දෙවෙනි ප්‍රශ්නය හැදෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති වලින්. තුන්වෙනි ප්‍රශ්නය ප්‍රතිශත කොටස් වෙළඳපොළ පාඩම් වලින් හැදෙනවා. එතකොට හතරවෙනි ප්‍රශ්නය හැදෙන්නේ පරිමාණ රූප ත්‍රිකෝණමිතිය ආශ්‍රය කරගෙන. පස්වෙනි ප්‍රශ්නය සමීකරණ එහෙමත් නැත්නම් බීජීය භාග පාඩම් වලින් හැදෙනවා. එතකොට හයවෙනි ප්‍රශ්නය හැදෙන්නේ වර්ගඵල, ලඝු ගණක, සමීකරණ, ඝන වස්තු වල පරිමාව වගේ පාඩම් වලින්. මේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 4ක් තවත් අණු කොටස් 3කට එහෙමත් නැත්නම් 5කට කැඩෙනවා. හැබැයි ඊතුරු ප්‍රශ්න දෙක ඒ වගේ අණු කොටස් වලට කැඩෙන්නේ නැති ව්‍යුහගත වෙන්නේ නැති ප්‍රශ්න දෙකක් තමයි එන්නේ. ඔයාලා මං කලිනුත් කිව්වා වගේ මේ ප්‍රශ්න 6න් කැමති ප්‍රශ්න 5ක් තෝරගෙන ඒ ප්‍රශ්න 5ට උත්තර ලියන්න ඕනේ. එතකොට තමයි එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ඔයාලට ලකුණු 50ක් ලැබෙන්නේ. දෙක ප්‍රශ්න පත්‍රයේ B කොටස හැදෙන්නේත් ඒ කොටස වගේම තමයි. මේ දෙක ප්‍රශ්න පත්‍රයේ B කොටසේදී ඔයාට ලකුණු 10 ගානේ ප්‍රශ්න 6ක් ලැබෙනවා. හැබැයි ඔයා ඒව ඔක්කොටම උත්තර ලියන්න ඕනේ නැහැ. ඔයා එතනින් තෝරගත්ත ප්‍රශ්න 5කට විතරයි උත්තර ලියන්න ඕනේ. මේකෙදි ඔයාලට බීජගණිතය පාඩමෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. එතකොට ඔයාලගේ මේ ප්‍රශ්න 6 හැදෙන්නේ මෙන්න මේ විදියට. පළවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් එන්නේ ශ්‍රේණි ශීඝ්‍රතාව සම්බන්ධ කරගෙන. දෙවෙනි ප්‍රශ්නයට ඔයාලට එන්නේ නිර්මාණ ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නයට ඔයාලට වෘත්තයක ජය පාඩමේ ප්‍රශ්නයක් එනවා. හතරවෙනි ප්‍රශ්නයේ විදියට ඔයාලට එන්නේ ත්‍රිකෝණ එහෙමත් නැත්නම් සමාන්තරාශ්‍ර සම්බන්ධ කරගත්ත ප්‍රශ්නයක්. පස්වෙනි ප්‍රශ්නයට ඔයාලට ඝන වස්තු වල පරිමාව, ලඝු ගණක, ත්‍රිකෝණමිතිය වගේ දේවල් සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් අහනවා. එතකොට කුලක සම්භාවිතාව සම්බන්ධ කරගත්ත ප්‍රශ්නයක් තමයි ඔයාලගේ 6 වෙනි ප්‍රශ්නේ විදියට එන්නේ. මේකෙදිත් මේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 4ක් තවත් අණු කොටස් 3ත් 5ත් අතර ගානකට බෙදෙනවා. එතකොට ඔයාලා මේ අණු කොටස් වලටත් උත්තර ලියන්න ඕනේ. ඉතුරු ප්‍රශ්න දෙක මේ වගේ අණු කොටස් වලට බෙදෙන්නේ නැති ව්‍යුහගත නොවන ප්‍රශ්න දෙකක් තමයි එන්නේ. මම කලිනුත් කිව්වා වගේ ඔයාලා මේ ප්‍රශ්න 6න් ඔයාලා කැමති ප්‍රශ්න 5ක් තෝරගෙන උත්තර ලියන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ඔයාලට ලකුණු 50ක් ලැබෙනවා. එහෙනම් දැන් අපි බලමු අද අපේ බෝනස් ටිප් එක මොකක්ද කියලා. මම ඔයාලට මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා ගණිතයේ පේපර් එක ලියන්න යනකොට ඔයාලට වෙලාව මදි වෙනවට විසඳුමක් මම ඔයාලට අන්තිමට කියන්නම් කියලා. දැන් අපි බලමු ගණන් පේපර් එකේදී ඔයාලට පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙලා මදි වෙනවා නම් කොහොමද මේ ටයිම් එක ඔයාලා බැලන්ස් කරගන්න ඕනි කියලා. මම ඔයාලට කලින්ම කිව්වා ගණිතයේ එක පත්‍රයට ඔයාලට පැය දෙකක කාලයක් ලැබෙනවා කියලා. ඒ වගේම ඒකේ A කොටස B කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ඔයාලා මේ පැය දෙකේ කාලයෙන් එක පැයක් A කොටසට උත්තර ලියන්නත් අනිත් පැය B කොටසට උත්තර ලියන්නත් වෙන් කරගන්න. එතකොට A කොටසට ප්‍රශ්න 25ක් එන නිසා ඔයාලට පුළුවන් විනාඩි 2 ගානේ මේ එක ප්‍රශ්නයකට තියාගන්න. එතකොට විනාඩි 2 ගානේ එක ප්‍රශ්නයකට තියාගත්තම ඔයාලට ප්‍රශ්න 25 ලියන්න විනාඩි 50ක කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් B කොටසටත් තව පැයක් කාලයක් තියාගන්න. මේකෙදි ඔයාලට එක ප්‍රශ්නයකට විනාඩි 10ක කාලයක් තියාගන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙන නිසා එක ප්‍රශ්නයකට විනාඩි 10 ගානේ ප්‍රශ්න 5ක් ලියන්න ඔයාලට තවත් විනාඩි 50ක් යනවා. ඔයාලා මේ විදිහට ටාගට් එක තියාගෙන පේපර් එකට උත්තර ලියුවම ඔයාලට එක පත්‍රයේදී තවත් විනාඩි 20ක කාලයක් ඉතුරු වෙනවා. ඔයාලට පුළුවන් මේ විනාඩි 20 කාලයේදී ඔයාලා ලියපු ප්‍රශ්න වලට උත්තර ආපහු බලන්න. එහෙමත් නැත්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා ඔයාලට ඒකට උත්තර ලියා ගන්න වෙලාව මදි වුණා නම් ඔයාලට පුළුවන් මේ කාලය ඒකට පාවිච්චි කරන්න. ඔයාලා මේ මං කියපු විදිහට ටයිම් එක තියාගෙන
පේපර් එකට උත්තර ලියන්න try කරොත් ඔයාලට කවදාවත්ම පේපර් එකට උත්තර ලියන්න time එක මදි වෙන්නේ නැහැ. එතකොට ඔයාලට හරියටම තිතට ඒ විදිහට ඉවර කරගන්න බැරි වුණත් ඔයාලට මේ පැය දෙකක කාලය ඇතුළතදී අනිවාර්යයෙන්ම පළවෙනි පත්‍රයට උත්තර ලියලා ඉවර කරන්න පුළුවන් වෙනවා. එතකොට මම ඔයාලට කිව්වා ගණිතයේ දෙක පත්‍රයට පැය 3ක කාලයක් ලැබෙනවා කියලා. ඒ වගේම මේ ගණිතයේ දෙක පත්‍රයත් A කොටස B කොටස කියලා තවත් කොටස් දෙකකටත් බෙදෙනවා. ඔයාලා මේකෙදිත් මේ පැය 3 කළමනාකරණය කරගන්නකොට A කොටසට පැය 1මාරක කාලයකුත් B කොටසට පැය 1මාරක කාලයකුත් වෙන් කරගන්න. එතකොට A කොටසේ ඔයාලට ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙන නිසා එක ප්‍රශ්නයකට විනාඩි 16ක කාලයක් තියාගන්න. විනාඩි 16 ගානේ ඔයාලා ප්‍රශ්න 5කට උත්තර ලියනකොට ඔයාලට විනාඩි 80ක කාලයක් යනවා. එතකොට එතනින් ඔයාලට තව විනාඩි 10ක කාලයක් ඉතුරු වෙනවා. ඒ වගේම B කොටසටත් ඔයාලා පැය එකමාරක කාලයක් තියාගෙන එක ප්‍රශ්නයකට විනාඩි 16ක් ගත්තොත් එහෙම උත්තර ලියන්න විනාඩි 16 ගානේ ප්‍රශ්න 5ක් උත්තර ලියන්න ඔයාලට විනාඩි 80ක කාලයක් යනවා. එතනත් ඔයාලට විනාඩි 10ක කාලයක් ඉතුරු වෙනවා. එතකොට ඔයාලට දෙක පත්‍රයේදීත් සම්පූර්ණ විනාඩි 20ක කාලයක් අමතරව තියෙනවා. ඔයාලා මේ කාලයත් ඔයාලා ලියපු ප්‍රශ්නවල උත්තර හරිද බලන්න යොදා ගන්න. ඒ වගේම ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා හිටියා නම් ඒ කාලේ ලියා ගන්න බැරි වෙච්ච දේවල් ඔයාලට පුළුවන් මේ කාලේදී ආපහු බලන්න. ඔයාලා මම මේ කියපු විදිහට ටයිම් එක ප්ලෑන් කරගෙන ඒ විදිහට ටාගට් එක තියාගෙන වැඩ කරොත් ඔයාට කවමදාවත් මැත්ස් පේපර් එක කරන්න වෙලා මදි වෙන්නේ නැහැ. මේ කියන තරම් ඔයාලට වෙලාවක් සමහර විට යන්නේකුත් නැහැ මැත්ස් පේපර් එක කරන්න. ඔයාලා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට යන්න කලින් ඔයාලගේ පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද එතකොට තමයි ඔයාලට හරියටම පේපර් එක යන ප්‍රශ්න වලට ලෑස්ති වෙලා යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔයාලා අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරලා ගොඩක් කාලයක් පාඩම් කරන්න යොදව ගන්න වෙන්න පුළුවන්. ඒක නිසා අපි හරියටම පේපර් එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලගේ 2020 මැත්ස් පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා ඔයාලට හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් එන්න ඇති කියලා. එහෙනම් ඔයාගේ අනිත් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.